Welcome to Adult English course. Today I am going to teach you about has been, have been and had been. අද මම ඔයාලට උගන්වන්න යන්නේ has been, have been සහ had been හරි විදියට වාක්‍යවල යොදන හැටි. කවුද මේ has been? කවුද මේ have been? කවුද මේ had been? මම දැනට had been කියන එක නොගෙන ඉන්නම්. ඉස්සෙල්ලම අපි බලමු has been, have been කාත් එක්කද යොදන්නේ කියලා. මෙන්න මෙහෙමයි සිද්ධිය. have been have been කියන එක යොදන්නේ have been කියන එක යොදන්නේ I we, you, they and plural nouns සහ බහුවචන නාම පද plural nouns බහුවචන නාම පද I have been, we have been, you have been, they have been, Sunil and Nimal have been, mother and father have been, the children have been, the boys have been, the girls have been, monkeys have been, donkeys have been. ඕනම plural noun එකක් එක්ක have been යොදනවා. I have been, we have been, you have been, they have been, Sunil and Nimal have been, the children have been, the players have been. එතකොට has been, he has been, she has been, it has been, and any singular noun and any uncountable noun. ටිකක් අමාරුයි වගේ. He has been, she has been, it has been, Sunil has been, Nimal has been, mother has been, father has been, uncountable nouns. The nouns that we cannot count. අපිට ගණන් කරන්න බැරි නාම පද තියෙනවනේ. water වතුර ගණන් කරන්න බෑ. වතුර 1යි වතුර 2යි වතුර 3යි කියලා ගණන් කරන්න බෑනේ. water has been. ඊට පස්සේ milk has been. ඒ වගේ ගණන් කරන්න බැරි දේවල් එක්ක has been. ආයිත් have been සහ has been යොදන්නේ have been යොදන්නේ I have been, we have been, you have been, they have been, Sunil and Nimal have been, mother and father have been, the teachers have been, the girls have been, the children have been, the animals have been. Has been, he has been, she has been, it has been, Sunil has been, Nimal has been, the student has been. ඒ වගේම water has been වගේ uncountable nouns එක්ක යොදනවා has been. may have been සහ has been කියන phrases දෙක වාක්‍ය ඛණ්ඩ දෙක අපිට ඕන වෙනවා ප්‍රධාන අවස්ථා කිහිපයකදී. මේ has been සහ have been කියන phrases වාක්‍ය ඛණ්ඩ දෙක අපිට ඕන වෙනවා ප්‍රධාන අවස්ථා කිහිපයකදී. ඔන්න බලන්නකෝ has been කියනක යොදන පළවෙනි අවස්ථාව. අපි එක එක තැන්වලට ගියපු තැන් තියෙනවනේ. මම සීග්‍රිය ගිහිල්ලා තියෙනවා, මම යාපනයේ ගිහිල්ලා තියෙනවා, එයා ඇමරිකාවේ ගිහිල්ලා තියෙනවා, ඈ මහා බ්‍රිතාන්‍යයට ගිහිල්ලා තියෙනවා, සමන් මාතර ගිහිල්ලා තියෙනවා, අපි හුම්මානේ ගිහිල්ලා තියෙනවා, එයාලා කතරගම ගිහිල්ලා තියෙනවා. කවුරු හරි කෙනෙක් කොහේ හරි ස්ථානයකට ගිහිල්ලා ඇවිල්ලා තියෙන බව පටලවා ගන්න එපා. ඔය කියන පුද්ගලයා දැන් ඉන්නේ ගෙදර. දැන් ඉන්නේ කතරගම නෙවෙයි. දැන් ඉන්නේ යාපනයේ නෙවෙයි. දැන් ඉන්නේ මහා බ්‍රිතාන්‍යයේ නෙවෙයි. කවුරු හරි කෙනෙක් කොහේ හරි තැනකට ගිහිල්ලා ඇවිල්ලා තියෙන බව කියන්න ඕනහම. කවුරු හරි පුද්ගලයෙක් කොහේ හරි ස්ථානයකට ගිහිල්ලා ඇවිල්ලා තියෙන බව කියන්න ඕනුනහම has been සහ have been මෙන්න මේ විදියට වාක්‍යවල යොදනවා. very easy, හරිම ලේසි.
මම 5ක් ඉගෙනුවොත් තව 10ක් ඔයාලා හදලා ඉගෙන ගන්න. හරිම ලේසි. මම යාපනයේ ගිහිල්ලා තියෙනවා. I have been to Jaffna. I have been to Jaffna. I have been to Jaffna. Subject එක කතෘ මුලට දැම්මා. එයාට ගැලපෙන්න have been හරි has been හරි දැම්මා. to සමග ස්ථානයේ නම. to සමග ස්ථානයේ නම. කොහොමද එහෙනම් කියන්නේ අපි කතරගම ගිහිල්ලා තියෙනවා කියලා? We have been to කතරගම. 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 අමාරු නෑනේ. එතකොට ළමයි කොළඹ ගිහිල්ලා තියෙනවා නම් the children ළමයි the children plural බහුවචනයිනේ. The children have been to Colombo. The children have been to Colombo. The children have been to Colombo. අමතක කරන්න එපා. I have been to Jaffna කියන්නේ මම යාපනයේ ගිහිල්ලා තියෙනවා තමයි. හැබැයි මම දැන් ඉන්නේ ගාල්ලේ. මම දැන් ඉන්නේ ගෙදර. We have been to කතරගම අපි කතරගම ගිහිල්ලා තියෙනවා තමයි. හැබැයි අපි දැන් ඉන්නේ කතරගම නෙවෙයි. මීට කලින් යම් දවසක කතරගම ගිහිල්ලා තියෙනවා. දැන් කතරගම නෙවෙයි. හරිනේ? The children have been to Colombo. ළමයි කොළඹ ගිහිල්ලා තියෙනවා. They are now at home. They are now at home. They are not in Colombo now. දැන් ඉන්නේ කොළඹ නෙවෙයි. හැබැයි ගිහිල්ලා තියෙනවා. දැන් අපිට මේකටම තව චුට්ටක් ඇඩ් කරන්න ඕනොත් මම දෙපාරක් යාපනයේ ගිහිල්ලා තියෙනවා. I have been to Jaffna twice. Once කියන්නේ එක සැරයක්, twice දෙපාරක්. I have been to Jaffna twice. මම දෙපාරක් යාපනයේ ගිහිල්ලා තියෙනවා. I have been to Jaffna twice. අපි තුන් පාරක් කතරගම ගිහිල්ලා තියෙනවා. We have been to කතරගම thrice. We have been to කතරගම thrice. ළමයි එකපාරක් කොළඹ ගිහිල්ලා තියෙනවා. The children have been to Colombo once. දැන් මෙතෙන්දි මම මේකත් ඉගෙන ගන්නකෝ. එකපාරක් එක සැරයක් නම් once නේ. දෙසරයක් දෙපාරක් නම් twice නේ. තුන් පාරක් තුන් සැරයක් නම් thrice නේ. හතර සැරයක් fours, පස් සැරයක් fives, හය සැරයක් sixes. එහෙමනේ. මාර වැඩේනේ දැන්. එක සැරයක් නම් once. දෙසරයක් නම් twice. තුන් සැරයක් thrice. එතනින් පස්සේ හැදෙන්නේ මෙන්න මෙහෙමයි සැරය. times කියන වචනෙට කලින් වාර ගාන එකතු කරනවා. හතර සැරයක් නම් 4 times. පස් සැරයක් නම් 5 times. දහ සැරයක් නම් 10 times. සිය සැරයක් නම් 100 times. දහස් සැරයක් නම් 1000 times. හරිනේ? once කියන්නේ එක සැරයක්. twice කියන්නේ දෙසැරයක්. තුන් සැරයක් නම් thrice. එතනින් පස්සේ එන්නේ times. අපි බලමු එහෙනම්. ඇය දෙපාරක් ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවා. එපා. අපි ඇය හතර සැරයක් ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවා. ඇය නම් she. she සමග යොදන්නේ has been. She has been to India. She has been to India 4 times. She has been to India 4 times. She has been to India 4 times. මහින්ද රාජපක්ෂ මහත්මයා 10 සැරයක් ඇමරිකාවේ ගිහිල්ලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා 10 සැරයක් ඇමරිකාවේ ගිහිල්ලා තියෙනවා. මිස්ටර් මහින්ද රාජපක්ෂ මම මිස්ටර් මහින්ද විතරක් ගන්නවා. වෙලාව ඉතිරි කරගන්න කෙටි කරගන්න. Mr. Mahinda has been to America. Mr. Mahinda has been to America. Mr. Mahinda has been to America. Not America. America. Mr. Mahinda has been to America 10 times. 10 times. Gotabaya Mahatmaya 20 සැරයක් ජර්මනියට ගිහිල්ලා තියෙනවා. Mr. Gotabaya has been to Germany 20 times. 20 times. එහෙනම් කවුරු හරි පුද්ගලයෙක් කොහේ හරි තැනකට ගිහිල්ලා ඇවිල්ලා තියෙන බව කියන්නේ has been සහ have been සමග to සමග අදාළ ස්ථානයේ නම දාලා.
වාර ගාන දාන්න නම් අර විදියට වාර ගාන අකට දාමු. මම වාක්‍ය 5ක් 6ක් කියවන්නම්. ඉස්සෙල්ලා ඔයාලට පුළුවන් ද බලන්න ඒවා ඉංග්‍රීසි වලට හරව ගන්න. මඩ කලපුවට කියන්නේ බැටික්ලෝනේ. මඩ කලපුවට කියන්නේ බැටික්ලෝ. මම එක සැරයක් මඩ කලපුවේ ගිහිල්ලා තියෙනවා කියන්නේ. I have been to Batiklo once. I have been to Batiklo once. අපේ තාත්තා 11 වතාවක් අපේ තාත්තා 11 වතාවක් මාතර ගිහිල්ලා තියෙනවා. Our father has been to Matara 11 times. Our father has been to Matara 11 times. ඇය 15 වතාවක් පාකිස්තානෙ ගිහිල්ලා තියෙනවා. ඇය 15 වතාවක් පාකිස්තානෙ ගිහිල්ලා තියෙනවා. කියන්නේ කොහොමද? She has been to Pakistan 15 times. She has been to Pakistan 15 times. ඔන්න එහෙනම් කවුරු හරි කෙනෙක් කොහේ හරි ගිය ස්ථානයකට ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා කියන්නේ ඔහොමයි. තව වාක්‍ය ටිකක්. මගේ සහෝදරයෝ 3 පාරක් ජපානෙ ගිහිල්ලා තියෙනවා. මගේ සහෝදරයෝ 3 පාරක් ජපානෙ ගිහිල්ලා තියෙනවා කියන්නේ. My brothers have been to Japan 3 times. එහෙම නැත්නම් thrice. My brothers have been to Japan thrice. එහෙනම් කියමු බලන්න. එයාගේ අම්මා, ඔහුගේ අම්මා, එයාගේ අම්මා 7 වතාවක් හුම්මානේ ගිහිල්ලා තියෙනවා. හුම්මානෙට කියන්නේ the blowhole. The blowhole කියන්නේ හුම්මානය. The blowhole හුම්මානය. එයාගේ අම්මා 7 වතාවක් හුම්මානේ ගිහිල්ලා තියෙනවා. His mother has been to the blowhole 7 times. His mother has been to the blowhole 7 times. More sentences. තවත් වාක්‍ය. පෙරේරා මහත්මයා 12 වතාවක් එංගලන්තේ ගිහිල්ලා තියෙනවා. පෙරේරා මහත්මයා 12 වතාවක් එංගලන්තේ ගිහිල්ලා තියෙනවා. Mr. Pereira has been to England 12 times. Mr. Pereira has been to England 12 times. Mr. Pereira has been to England 12 times. එහෙනම් කවුරු හරි පුද්ගලෙක් කොහේ හරි ස්ථානයකට ගිහිල්ලා තියෙන බව කියන්න has been, have been වලට පස්සේ to සමග අදාළ ස්ථානයේ නම දැම්මහම හදාගන්න පුළුවන්. කවුරු හරි පුද්ගලෙක් කොහේ හරි ස්ථානයකට ගිහිල්ලා ඇවිල්ලා තියෙන බව කියන්න has been, have been පිටිපස්සට to සමග ස්ථානයේ නම දැම්මහම කියන්න පුළුවන්. මෙහෙම කියන්න ඕනුනොත් මම කවදාවත් යාපනයේ ගිහිල්ලා නැහැ. මම කවදාවත් යාපනයේ ගිහිල්ලා නැහැ. මම 3 පාරක් යාපනයේ ගිහිල්ලා තියෙනවා නම් I have been to Jaffna thrice නේ. මම එක පාරක් යාපනයේ ගිහිල්ලා තියෙනවා නම් I have been to Jaffna once නේ. මම කවදාවත් යාපනයේ ගිහිල්ලා නැහැ. මෙන්න ඒවා කියන හැටි. I have never been to Jaffna. 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 මම කවදාවත් යාපනයේ ගිහිල්ලා නැහැ. කවදාවත් නැහැ කියන්නේ never. ඇය කවදාවත් කතරගම ගිහිල්ලා නැහැ. She has never been to Kataragama. 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 මගේ තාත්තා කවදාවත් නවසීලන්ත ගිහිල්ලා නැහැ. My father has never been to New Zealand. My father has never been to New Zealand. මගේ අම්මා කවදාවත් බද්දගම ගිහිල්ලා නැහැ. My mother has never been to බද්දගම. My mother has never been to බද්දගම.
මේ ළමයි කවදාවත් කොළඹ ගිහිල්ලා නැහැ. මේ ළමයි කවදාවත් කොළඹ ගිහිල්ලා නැහැ. These children have never been to Colombo. These children have never been to Colombo. These children have never been to Colombo. එතකොට අපි දැන් ඉගෙන ගත්ත කවුරු හරි කෙනෙක් කොහේ හරි ස්ථානයකට ගිහිල්ලා තියෙනවා කියන්න has been, have been සමග ස්ථානයේ නම to සමග යොදනවා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා කවදාවත් කොහේ ওই අදාළ ස්ථානයට ගිහිල්ලා නැහැ කියලා කියන හැටි. ප්‍රශ්නයක් අහන්නේ කොහොමේ? ඔයා කවදා හරි යාපනයේ ගිහිල්ලා තියෙනවද? ඔයා කවදා හරි ඉන්දියාව ගිහිල්ලා තියෙනවද? ඔයා කවදා හරි අරලියගහ මන්දිරයට ගිහිල්ලා තියෙනවද? ඔයා කවදා හරි එයාලා ගිහිල්ලා තියෙනවද? ඔයා කවදා හරි ගාලු ගිහිල්ලා තියෙනවද? ප්‍රශ්නයක්. ඇය කවදා හරි නුවරඑළිය ගිහිල්ලා තියෙනවද? මෙන්න අහන හැටි. has have වලට ගන්නෝ. කවදා හරි කියලා අහන්නේ ever. Have you ever been to Kandy? ඔයා කවදා හරි නුවර ගිහිල්ලා තියෙනවද? Have you ever been to Kandy? ඔයා කවදා හරි නුවර ගිහිල්ලා තියෙනවද? Have you ever been to Kandy? No, I have never been to Kandy. Yes, I have been to Kandy twice. Oh, මම දෙපාරක් නුවර ගිහිල්ලා තියෙනවා. Have you ever been to Kandy? ඔයා කවදා හරි නුවර ගිහිල්ලා තියෙනවද? Have you ever been to Kandy? ඔයා කවදා හරි නුවර ගිහිල්ලා තියෙනවද? Yes, I have been to Kandy. ඔව් මම නුවර ගිහිල්ලා තියෙනවා. No, I have never been to Kandy. නෑ මං කවදාවත් නුවර ගිහිල්ලා නෑ. ඈ කවදා හරි හික්කඩුවේ ගිහිල්ලා තියෙනවද? Has she ever been to හික්කඩුව? Has she ever been to හික්කඩුව? Has she ever been to හික්කඩුව? ඈ කවදා හරි හික්කඩුවේ ගිහිල්ලා තියෙනවද? Has she ever been to හික්කඩුව? Yes, she has been to හික්කඩුව thrice. Oh, ඈ තුන් පාරක් හික්කඩුවේ ගිහිල්ලා තියෙනවා. No, she has never been to හික්කඩුව. නෑ, ඈ කවදාවත් හික්කඩුවේ ගිහිල්ලා නෑ. එහෙනම් අපි මේ වෙනකොට ඉගෙන ගත්තා කවුරු හරි පුද්ගලයෙක් කොහේ හරි ස්ථානයකට ගිහිල්ලා තියෙනවා කියලා කියන හැටි, ගිහිල්ලා නැහැ කියලා කියන හැටි, ගිහිල්ලා තියෙනවද කියලා ප්‍රශ්න අහන හැටි. චුට්ටක් අපි බලමුද කරපු ටික පුළුවන්ද කියලා. has been, have been, has been, have been, has been, have been. I have been to Galle. මම ගාලු ගිහිල්ලා තියෙනවා. Remember, now I am at home but I have been to Galle. මම දැන් ඉන්නේ ගෙදර. හැබැයි මම ගාලු ගිහිල්ලා තියෙනවා මීට කලින්. I have been to Galle. We have been to මාතර. අපි මාතර ගිහිල්ලා තියෙනවා. We have been to මාතර. You have been to Jaffna. ඔය යාපනයේ ගිහිල්ලා තියෙනවා. You have been to Jaffna. They have been to Colombo. එයාලා කොළඹ ගිහිල්ලා තියෙනවා. They have been to Colombo. The boys have been to Kataragama. Next one. He has been to Alutgama. He has been to Alutgama. Second one. She has been to Matale. Ravi has been to Japan. I have never been to
Japan. මම කවදාවත් ජපාන ගිහිල්ලා නැහැ. They have never been to England. එයාලා කවදාවත් එංගලන්ත ගිහිල්ලා නැහැ. She has never been to නුවරඑළිය. ඒ කවදාවත් නුවරඑළිය ගිහිල්ලා නැහැ. Have you ever been to Kandy? ඔයා කවදා හරි නුවර ගිහිල්ලා තියද? Has she ever been to Hambantota? I have been to Gaul. මම ගාලු ගිහිල්ලා තියෙනවා. We have been to මාතර. අපි මාතර ගිහිල්ලා තියෙනවා. You have been to Jaffna. ඔයා යාපනයේ ගිහිල්ලා තියෙනවා. They have been to Colombo. එයාලා කොළඹ ගිහිල්ලා තියෙනවා. The boy සමාවෙන්න. The boys have been to කතරගම. පිරිමි ළමයි කතරගම ගිහිල්ලා තියෙනවා. He has been to අලුත්ගම. ඔහු අලුත්ගම ගිහිල්ලා තියෙනවා. She has been to මාතලේ. මාතලේ ගිහිල්ලා තියෙනවා. Ravi has been to Japan. Ravi ජපානයේ තියෙනවා. Negative form නතාර්ථය. I have never been to Japan. මම කවදාවත් ජපානයේ ගිහිල්ලා නැහැ. They have never been to England. එයාලා කවදාවත් එංගලන්ත ගිහිල්ලා නැහැ. She has never been to නුවරඑළිය. එයා කවදාවත් නුවරඑළිය ගිහිල්ලා නැහැ. ප්‍රශ්නය. Have you ever been to Kandy? ඔයා කවදා හරි නුවර ගිහිල්ලා තියද? Have you ever been to Kandy? ඔයා කවදා හරි නුවර ගිහිල්ලා තියනවද? Has she ever been to හම්බන්තොට? එයා කවදා හරි හම්බන්තොට ගිහිල්ලා තියනවද? චූට්ටක් වැඩි කරමු. I have been to Gaul many times. මං සෑහෙන වතාවක් ගාලු ගිහිල්ලා තියෙනවා. I have been to Gaul many times. මම සෑහෙන වතාවක් ගාලු ගිහිල්ලා තියෙනවා. We have been to මාතර twice. අපි දෙපාරක් මාතර ගිහිල්ලා තියෙනවා. You have been to Jaffna thrice. ඔයා තුන් පාරක් යාපනයේ ගිහිල්ලා තියෙනවා. They have been to Colombo 10 times. ඔවුන් 10 වතාවක් කොළඹ ගිහිල්ලා තියෙනවා. The boys have been to කතරගම 60 times. පිරිමි ළමයි 60 වතාවක් කතරගම ගිහිල්ලා තියෙනවා. He has been to අලුත්ගම 4 times. ඔහු 4 වතාවක් අලුත්ගම ගිහිල්ලා තියෙනවා. She has been to මාතලේ 7 times. ඒ 7 වතාවක් මාතලේ ගිහිල්ලා තියෙනවා. Ravi has been to Japan 3 times. Ravi ජපානයේ ගිහිල්ලා තියෙනවා 3 පාරක්. I have never been to Japan. මං කවදාවත් ජපානයේ ගිහිල්ලා නැහැ. I have never been to Japan. මං කවදාවත් ජපානයේ ගිහිල්ලා නැහැ. I have never been to Japan. මං කවදාවත් ජපානයේ ගිහිල්ලා නැහැ. They have never been to England. එයාලා කවදාවත් එංගලන්ත ගිහිල්ලා නැහැ. They have never been to Japan. England. එයාලා කවදාවත් එංගලන්ත ගිහිල්ලා නැහැ. They have never been to England. එයාලා කවදාවත් එංගලන්ත ගිහිල්ලා නැහැ. She has never been to නුවරඑළිය. එයා කවදාවත් නුවරඑළිය ගිහිල්ලා නැහැ. She has never been to නුවරඑළිය. එයා කවදාවත් නුවරඑළිය ගිහිල්ලා නැහැ. ප්‍රශ්නය අහනවා. Have you ever been to Kandy? ඔය කවදා හරි නුවර ගිහිල්ලා තියද? No, I have never been to Kandy. නෑ මං කවදාවත් නුවර ගිහිල්ලා නෑ. Yes, I have been to Kandy once. ඔව් මං එකපාරක් නුවර ගිහිල්ලා තියෙනවා. Yes, I have been to Kandy many times. ඔව් මං ගොඩාක් වතාවක් නුවර ගිහිල්ලා තියෙනවා. Has she ever been to හම්බන්තොට? එයා කවදා හරි හම්බන්තොට ගිහිල්ලා තියද? Has she ever been to හම්බන්තොට? එයා කවදා හරි හම්බන්තොට ගිහිල්ලා තියද? No, she has never been to හම්බන්තොට. නෑ එයා කවදාවත් හම්බන්තොට ගිහිල්ලා නෑ. Yes, she has been to හම්බන්තොට 10 times. ඔව් 10 වතාවක් එය හම්බන්තොට ගිහිල්ලා තියෙනවා. දැන් හිතන්න. දැන් හොයන්න. දැන් බලන්න. ඔයාට පුළුවන්ද කියලා. කවුරු හරි පුද්ගලයෙක් කොහේ හරි ස්ථානයකට ගිහිල්ලා ඇවිල්ලා තියෙනමයි කියන්න. කවුරු හරි පුද්ගලයෙක්
කොහේ හරි ස්ථානයකට ගිහිල්ලා ඇවිල්ලා තියෙනවයි කියන්න කවුරු හරි පුද්ගලයෙක් කොහේ හරි ස්ථානයකට ගිහිල්ලා ඇවිල්ලා තියෙනවයි කියන්න has been have been සමග to සමග ස්ථානයේ නම යොදනවා. Final explanation අවසන් පැහැදිලි කිරීම. I have been to Galle මම ගාල්ලු ගිහිල්ලා තියෙනවා. I have been to Galle many times මම බොහෝ වතාවක් ගාල්ලු ගිහිල්ලා තියෙනවා. We have been to Matara 6 times අපි 6 වතාවක් මාතර ගිහිල්ලා තියෙනවා. You have been to Jaffna once ඔයා එක වතාවක් යාපනයේ ගිහිල්ලා තියෙනවා. They have been to Colombo 6 times එයාලා 6 වතාවක් කොළඹ ගිහිල්ලා තියෙනවා. The boys have been to Kataragama thrice පිරිමි ළමයි 3 පාරක් කතරගම ගිහිල්ලා තියෙනවා. He has been to Alutgama many times එයා ගොඩක් වතාවක් අලුත්ගම ගිහිල්ලා තියෙනවා. She has been to Matale 100 times as සිය වතාවක් on 100 times සිය වතාවක් මාතලේ ගිහිල්ලා තියෙනවා. Ravi has been to Japan several times ඒ මොකක්ද කිහිප වතාවක්. Ravi has been to Japan several times. Ravi ජපානෙ ගිහිල්ලා තියෙනවා several times කිහිප වතාවක්. several times කිහිප වතාවක්. I have never been to Japan මං කවදාවත් ජපානෙ ගිහිල්ලා නැහැ. They have never been to England එයාලා කවදාවත් එංගලන්තෙ ගිහිල්ලා නැහැ. She has never been to Nuwara කවදාවත් නුවරඑළිය ගිහිල්ලා නැහැ. Have you ever been to Kandy? Have you ever been to Kandy? ඔය කවදා හරි නුවර ගිහිල්ලා තියද? Has she ever been to හම්බන්තොට? කවදා හරි හම්බන්තොට ගිහිල්ලා තියද? කවුරු හරි කෙනෙක් කොහේ හරි ස්ථානයකට ගිය බව නොගිය බව සහ ගිහිල්ලා තියද කියලා ඇහුවේ has been have been සමග to සමග ස්ථානයේ නම දාලා. has been have been යොදන දෙවැනි අවස්ථාව තමයි දැන් මම කියලා දෙන්න යන්නේ. has been have been සමගය second usage දෙවන භාවිත අවස්ථාවයි කියලා දෙන්න යන්නේ. නැත්නම් second use දෙවන භාවිතය has been have been. has been සහ have been අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ වෙලාවට. අතීතයේ යම් මොහොතක ආරම්භ වෙච්ච ක්‍රියාවක් වර්තමාන මොහොත දක්වාත් ඉන් ඉදිරියටත් සිදුවෙමින් පවතින බව කියන්නේ. අතීතයේ යම් මොහොතක ආරම්භ වූ ක්‍රියාවක් වර්තමාන මොහොත දක්වාත් ඉන් ඉදිරියටත් සිදුවෙමින් පවතින බව කියන්නේ. past අතීතය, present වර්තමානය, future අනාගතය. මේ අපි කතා කරන වෙලාව මේ දැන් වෙලාව මම පාඩම තෝරන්න පටන් ගත්තේ උදේ 10 මාරට. දැන් වෙලාව 12යි කාලයි. තෝරලා ඉවරද? නෑ. අතීතයේ යම් මොහොතක ආරම්භ වූ ක්‍රියාවක් අතීතයේ යම් මොහොතක ආරම්භ වූ ක්‍රියාවක් වර්තමාන මොහොත දක්වාත් ඉන් ඉදිරියටත් ඉවර නෑ. මම 10:30 ඉඳන් පාඩම තෝරමින් ඉන්නේ. මම පෙරවරු 10:30 ඉඳන් පාඩම තෝරමින් ඉන්නේ. අතීතයේ යම් මොහොතක ආරම්භ වූ ක්‍රියාවක් වර්තමාන අපි මේ කතා කරන මොහොත දක්වාත් තාම ඉවර නෑ. ඉන් ඉදිරියටත් සිදුවෙමින් පවතිනව නම් අන්නේ වෙලාවට has been have been සමග ing සහිත ක්‍රියාපද යොදනවා. මෙන්න මේ වගේ මම පෙරවරු 10:30 සිට උගන්වමින් ඉන්නවා. මම නම් I have been උගන්වනවට කියන්නේ teach නේ. teach වලට ing දැම්මම teaching. I have been teaching English. මම ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා. I have been teaching English. starting point ආරම්භක වේලාව සිට since 10:30 am. අපි හිතමුකෝ 12 මාරයි කියලා. මට එතකොට ඊළඟ එක පැහැදිලි කරන්න ලේසි.
I have been teaching English since 10:30 am කියන්නේ මම පෙරවරු 10:30 සිට ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා. I have been teaching English since 10:30 am. මම පෙරවරු 10:30 සිට ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා. මෙතනින් අදහස් කරන්නේ මම කියන පුද්ගලයා ඉංග්‍රීසි උගන්වන්න පටන් ගත්තේ උදේ 10:30ට. දැන් වෙලාව 12:30යි. තාම උගන්වලා ඉවර නැහැ. තව වැඩේ සිද්ධ වෙනවා. අතීතයේ යම් මොහොතක ආරම්භ වූ ක්‍රියාවක් වර්තමාන මොහොත දක්වාත් ඉන් ඉදිරියටත් සිදු වෙමින් පවතිනවා නම් අතීතයේ යම් මොහොතක ආරම්භ වූ ක්‍රියාවක් වර්තමාන මොහොත දක්වාත් ඉන් ඉදිරියටත් සිදු වෙමින් පවතිනවා නම් අතීතයේ යම් මොහොතක ආරම්භ වූ ක්‍රියාවක් වර්තමාන මොහොත දක්වාත් ඉන් ඉදිරියටත් සිදු වෙමින් පවතිනවා නම් අතීතයේ යම් මොහොතක ආරම්භ වූ ක්‍රියාවක් වර්තමාන මොහොත දක්වාත් ඉන් ඉදිරියටත් සිදු වෙමින් පවතිනවා නම් ආන්නේ වෙලාවට යොදන්නේ මෙන්න මෙහෙමයි. කොහොමද? has been, have been සමග ing සහිත ක්‍රියාව. හැබැයි මෙතන ටයිම් එක වෙලාව දානකොට ප්‍රවේශම් වෙන්න ඕන බලන්න. මම පෙරවරු 10:30 සිට ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා. I have been teaching English since 10:30 am. 10:30 ඉඳන් 12:30ට පැය දෙකයි. I have been teaching English. I have been teaching English for 2 hours. For 2 hours. මම 10:30 ඉඳන් සිට පටන් කියලා කියන්නේ since. 10:30 සිට 10:30 ඉඳන් 10:30 පටන් සිට පටන් ඉඳන් කියලා කියන්නේ since. starting point එක දුන්නොත් time එකට කලින් since. මේකට කියන්නේ duration කියලා. duration පැය දෙකක් තිස්සේ, පැය පහක් තිස්සේ, විනාඩි 45ක් තිස්සේ, දසමසක් තිස්සේ මව දරුවා කුසේ තියාගෙන ඉන්නවනේ දසමසක් තිස්සේ, වසර 5ක් තිස්සේ. ඒ තිස්සේ කියලා කියන්නේ for. duration කාල සීමාව දුන්නොත් for. starting point එක දුන්නොත් since. starting time එක starting point එක දුන්නොත් since. duration එක දුන්නොත් කාල සීමාව දුන්නොත් for. එහෙනම් අපි has been දාලත් වාක්‍යයක් හදමුද? අම්මා උදේ 8 ඉඳන් උයමින් ඉන්නවා. එතනින් අදහස් කරන්නේ අම්මා උයන්න පටන් ගත්තේ උදේ 8ට. දැන් 12:00යි. තාමත් උයනවා. Mother has been cooking. Mother has been cooking. Mother has been cooking. Mother has been cooking since 8 am. Mother has been cooking since 8 am. අම්මා උදේ 8 ඉඳන් උයමින් ඉන්නවා. 9යි 10යි 11යි 12යි. අපි 1යි කියලා ගමු. පැය 5ක්. අම්මා පැය 5ක් තිස්සේ උයමින් ඉන්නවා. Mother has been cooking. Mother has been cooking තිස්සේ for 5 hours. Mother has been cooking for 5 hours. Mother has been cooking for 5 hours. Mother has been cooking for 5 hours. අතීතයේ යම් මොහොතක ආරම්භ වූ ක්‍රියාවක් වර්තමාන මොහොත දක්වාත් ඉන් ඉදිරියටත් සිදු වෙමින් පවතිනවා කියන්න යොදන්නේ මේ જાතියේ වාක්‍ය. ප්‍රවේශම් වෙන්න starting point, starting time ආරම්භක වේලාව දුන්නොත් සිට ඉඳන් කියලා කියන්නේ since. තිස්සේ කියලා කියන්නේ for. duration කාල සීමාව දුන්නොත් for. එහෙනම් කොහොමද කියන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 සිට රට පාලනය කරමින් සිටී. ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 සිට රට පාලනය කරමින් සිටී. ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 සිට රට පාලනය කරමින් සිටී. ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 සිට රට පාලනය කරමින් සිටී. Mr. Gotabaya Rajapaksa, Mr. Gotabaya Rajapaksa singular ekavachanai has been. Mr. Gotabaya Rajapaksa has been. පාලනය කරනවට කියන්නේ rule. Rule RULE rule. E අයින් කළයි ING දාන්නේ. ඒකත් rule එකක් නීතියක්. Mr. Gotabaya Rajapaksa has been ruling the country.
Mr. Gotabaya Rajapaksa has been ruling the country 2019 සිට starting point since 2019 since 2019 ගෝඨාභය රාජපක්ෂ මහතා වසර දෙකක් තිස්සේ රට පාලනය කරමින් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා වසර දෙකක් තිස්සේ රට පාලනය කරමින් සිටි Mr. Gotabaya Rajapaksa has been ruling the country for 2 years. For 2 years. For 2 years. ඔන්න එහෙනම් has been, have been සමග ing දැම්මොත් වෙන්නේ මොකක්ද කියන එක තමයි මෙතෙන්දි ගැන්නුවේ. has been, have been සමග ing දැම්මොත් වෙන්නේ මොකක්ද කියන එකයි ගැන්නුවේ. අපි පොඩ්ඩක් වාක්‍ය 5-6ක් කියලා හුරු වෙමු. has been, have been දාලා වාක්‍ය 5-6ක් මදිනම් 10ක්වත් ලියලා කියලා හුරු වෙමු. එතකොට පාඩම හිතට වදීවි අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් වේවි. මෙන්න මම උදේ 11 ඉඳන් කකා ඉන්නේ. මම කන්න පටන් ගත්ත 11ට තාම කනෝ. තව ඉස්සරහටත් කනෝ. මම උදේ 11 ඉඳන් කකා ඉන්නවා. I have been eating. You have to wait till it gets dry. චුට්ටක් මේක වේලනකන් ඉන්න. මම උදේ 11 ඉඳන් කකා ඉන්නවා. I have been eating since 11 a.m. පෙරවරු 11 since 11 a.m. මම පැයක් තිස්සේ කකා ඉන්නවා. I have been eating for 1 hour. පැයක් තිස්සේ for 1 hour. I have been eating for 1 hour. ඇය උදේ 7 ඉඳන් වත්තේ වැඩ කර ඉන්නවා. ඇය උදේ 7 ඉඳන් වත්තේ වැඩ කර ඉන්නවා. She has been working in the garden. She has been working in the garden since 7 a.m. She has been working in the garden since 7 a.m. ඇය පැය 6ක් තිස්සේ වත්තේ වැඩ කර ඉන්නවා. She has been working in the garden තිස්සේ for 6 hours. She has been working in the garden for 6 hours. Third one, තුන්වෙනි එක. තාත්තා උදේ 6 සිට පත්තරේ කියවමින් ඉන්නවා. තාත්තා පත්තරේ කියවන්න පටන් ගත්තේ උදේ 6ට තාම කියවනවා. තාත්තා උදේ 6 ඉඳන් පත්තරේ කියව ඉන්නවා. Father has been reading the newspaper. Father has been reading the newspaper. Father has been reading the newspaper since 6 a.m. තාත්තා පැය ගාණක් තිස්සේ ඔන්න පැය ගාණ මං කිව්වේ නෑ 5ද 6ද 7ද 8ද කියලා. තාත්තා පැය ගාණක් තිස්සේ පත්තරේ කියව ඉන්නවා. Father has been reading the newspaper for hours. පැය ගාණක් තිස්සේ. පැය ගාණ දන්නේ නැත්නම් පැය ගාණක් තිස්සේ නම් 4 hours. Father has been reading the newspaper for hours. පැය ගාණක් තිස්සේ. තව එකක්. ළමයි උදේ ඉඳන් ඉගෙන ගනිමින් ඉන්නවා. ළමයි නම් the students, the children, more than one එකට වැඩි. The students have been learning. The students have been learning උදේ ඉඳන් since morning. නිශ්චිත මේ වගේ වෙලාවක්ම දාන්න ඕන කියලා නීතියක් නැහැ.
The students have been learning since morning. The students have been learning since morning. ඔය ඉස්කෝලවල දෙනවනේ එක එක projects. project එකක් කරන් එන්න දුන්නාම දරුවන්ට ළමයින්ට දවසින් දෙකෙන් කරන්න බෑ. සමහර projects වලට සති ගාණක් යනවා. දවස් ගාණක් යනවා. එතකොට කොහොමද කියන්නේ? එයාලා ඒ ප්‍රොජෙක්ට් එකට සූදානම් වෙමින් ඉන්නවා ගිය අඟහරුවාද ඉඳන්. They have been අපි හිතමුකෝ ප්‍රොජෙක්ට් එක කර ඉන්නවා කියලා. දීප ප්‍රොජෙක්ට් එක කරනෝනේ සූදානම් වෙන්නේ නැහනේ. They have been doing that project. They have been doing that project. They have been doing that project since last Tuesday. Since last Tuesday. Since last Tuesday. Since last Tuesday. ඔවුන් දින 7ක් තිස්සේ ඒ ප්‍රොජෙක්ට් එක කර ඉන්නවා. එයාලා දවස් 7ක් තිස්සේ ඒ ප්‍රොජෙක්ට් එක කර ඉන්නවා. They have been doing that project for 7 days. They have been doing that project for 7 days. දැන් එහෙනම් දන්නවා අතීතයේ යම් මොහොතක ආරම්භ වෙච්ච ක්‍රියාවක් වර්තමාන මොහොත දක්වාත් ඉන් ඉදිරියටත් සිදු වෙමින් පවතින බව කියන්න has been, have been සමග ing සහිත ක්‍රියාව යොදනවා. starting point එක ආරම්භක වේලාව දුන්නොත් සිට කියන්න, ඉඳන් කියන්න, හිටන් කියන්න, පටන් කියන්න since යොදනවා. තිස්සේ duration කාල සීමාව දුන්නොත් දස මාසයක්, විනාඩි 45ක් තිස්සේ, දස මාසයක් තිස්සේ, වසර 2ක් තිස්සේ, දශක 3ක් තිස්සේ කියනකොට 4. තිස්සේ නම් 4. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ වගේ වාක්‍යයක් ඉංග්‍රීසි වලට හරවන්න දුන්නොත් කොහොමද කියන්නේ? මෙන්න මේ වගේ වාක්‍යයක් ඉංග්‍රීසි වලට හරවන්න දුන්නොත් කොහොමද කියන්නේ? මොන වගේ වාක්‍යයක්ද? ඇය පැය දෙකක් තිස්සේ වත්තේ වැඩ කර ඉන්නවා. ඔන්න ඕක හරවන්නකො ඉංග්‍රීසි වලට. ඇය පැය දෙකක් තිස්සේ වත්තේ වැඩ කර ඉන්නවා. දක්ෂයෝ ඉන්නෝ නම් ඕක හරවන්නකො කොල කෑල්ල. ඇය පැය දෙකක් තිස්සේ වත්තේ වැඩ කර ඉන්නවා. ඇය නම් she has been working in the garden. She has been working in the garden. තිස්සේ for 2 hours. දැන් හිතුව වාක්‍ය, ලිව්ව වාක්‍ය ඔයා හරියට නම් ඔහොම නම් ලිව්වේ ඔයා ගොඩ. ඔයා හොඳයි. ඔයා දක්ෂයෙක්. She has been working in the garden for 2 hours. ඇය පැය දෙකක් තිස්සේ වැඩ කර ඉන්නවා වත්තේ. She has been working in the garden for 2 hours. ඇය පැය දෙකක් තිස්සේ වැඩ කර ඉන්නවා. මගේ ප්‍රශ්නේ ඕක නෙවෙයි. මම ඕක ගත්තේ ඊළඟ එක ලේසි කරන්න. ඇය පැය දෙකක් තිස්සේ වත්තේ ඉන්නවනම් දැන් මේක නම් කියවෙන්නේ ඇය පැය දෙකක් තිස්සේ වත්තේ වැඩ කර ඉන්නවනේ. ඇය පැය දෙකක් තිස්සේ වත්තේ වැඩ කර ඉන්නවනම් she has been working in the garden for 2 hours. මම කිව්වේ ඒක නෙවෙයි. ඇය පැය දෙකක් තිස්සේ වත්තේ ඉන්නවනම් කරන වැඩක් නැත්නම් she has been in the garden. She has been in the garden for 2 hours. කාලයක් තිස්සේ කාලාන්තරයක් තිස්සේ කරන වැඩක් තියෙනව නම් තමයි has been, have been වලට පස්සේ ing. කරන වැඩක් නැත්නම් ing සහිත ක්‍රියාව අයින් කරන්න. She has been in the garden for 2 hours. මම පැය 3ක් තිස්සේ ස්ටේජ් එක උඩ ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා. මම පැය 3ක් තිස්සේ ස්ටේජ් එක උඩ ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා. I have been teaching English on the stage for 3 hours. I have been teaching English on the stage for 3 hours. I have been teaching English on the stage for 3 hours. Okay, කරන ක්‍රියාව ඉංග්‍රීසි උගන්වන එක. එහෙම නැතුව මෙහෙම කිව්වොත් මම පැය 3ක් තිස්සේ ස්ටේජ් එක උඩ ඉන්නවා. මම පැය 3ක් තිස්සේ ස්ටේජ් එක උඩ ඉන්නවා. I have been on the stage for 3 hours. එතන teaching English කතා නැහැ. I have been on the stage for 3 hours.
I have been on the stage for 3 hours. I have been on the stage for 3 hours. Clear? පැහැදිලිද? අම්මා උදේ ඉඳන් කුස්සියේ බත් උයමින් ඉන්නවා. අම්මා උදේ ඉඳන් කුස්සියේ බත් උයමින් ඉන්නවා. හදාගන්නකෝ. අම්මා උදේ ඉඳන් කුස්සියේ බත් උයමින් ඉන්නවා. මේකද බලන්න හිතේ හැදුණු වාක්‍ය. Mother has been cooking rice in the kitchen since morning. Mother has been cooking rice in the kitchen since morning. Mother has been cooking rice in the kitchen since morning. මට බත් උයන කතාවක් එපා. අම්මා උදේ ඉඳන් කුස්සියේ ඉන්නවා. කරන වැඩක් නැහැ. හැබැයි තාම ඉන්නවා. උදේ තමයි කුස්සියට ගියේ. අම්මා උදේ ඉඳන් කුස්සියේ ඉන්නව නම් mother has been in the kitchen since morning. කරන වැඩක් නැත්නම් ing සහිත ක්‍රියාව දාන්න එපා. Mother has been in the kitchen since morning. Mother has been in the kitchen since morning. Is it clear? පැහැදිලි. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ. මගේ යාළුවෙක් ඉන්නවා. එයා ABC කියන කම්පැනි එක වැඩ කරන්නේ කිරුළපන. කොළඹ කිරුළපන ABC කියන කම්පැනි එක වැඩ කරන්නේ එක import and export company එකක්. ආනයන අපනයන සමාගමක්. ABC company. අයල මල්ල තුන්දෙනෙක් තමයි කම්පැනි එක කරන්නේ ABC company. කොළඹ කිරුළපන තියෙන. එතකොට මේ මගේ යාළුවා ඔයි කිරුළපන පිහිටා තිබෙන ABC company එකේ accountant විදියට ඉන්නේ. එයා තමයි ඒකේ accountant ගණකාධිකාරීවරයා හොඳ පඩියක් ලැබෙනවා. එතකොට මට කියන්න ඕන කරලා තියෙනවා ඉංග්‍රීසි වලින් එයාගේ නම සිරිල්. සිරිල් විතානගේ. එතකොට සිරිල් ABC සමාගමේ සිරිල් ABC සමාගමේ ගණකාධිකාරීවරයෙක් ලෙස 2010 සිට වැඩ කරනවා. සිරිල් ABC සමාගමේ ගණකාධිකාරීවරයෙක් ලෙස 2010 ඉඳන් වැඩ කරනවා. සිරිල් 2010 ඉඳන් ABC සමාගමේ ගණකාධිකාරීවරයෙක් විදියට වැඩ කරනවා. මට ඕනෝක ඉංග්‍රීසි වලින් කියා ගන්නයි ඕන තේරෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් නම් මට තෝරලා දෙන්නකෝ. සිරිල් ගණකාධිකාරීවරයෙක් විදියට වැඩ කරනවා ABC සමාගමේ 2010 සිට. මේකද බලන්න හිතේ තිබුණ වාක්‍ය. Cyril has been ගණකාධිකාරීවරයෙක් වෙලා ඉන්නවා. හොඳේ. දැන් වසර 10ක් තිස්සේ එකේ. Cyril has been an accountant at ABC company since 2010. Since 2010, Cyril has been an accountant at ABC company since 2010. Cyril has been an accountant at ABC company since 2010. මේ ගත වෙන්නේ 11 වෙනි අවුරුද්ද. සිරිල් වසර 11ක් තිස්සේ ABC සමාගමේ ගණකාධිකාරීවරයා වෙලා ඉන්නවා. සිරිල් වසර 11ක් තිස්සේ ABC සමාගමේ ගණකාධිකාරීවරයා වෙලා ඉන්නවා. Cyril has been an accountant at ABC company for 11 years. Cyril has been an accountant at ABC company for 11 years. මම 1993 ඉඳන් ගුරුවරයෙක් වෙලා ඉන්නවා. මම 1993 ඉඳන් ගුරුවරයෙක් වෙලා ඉන්නවා. I have been a teacher. I have been a teacher since 1993. I have been a teacher since 1993.
එතකොට 2023ට අවුරුදු 30යි. දැනට 28යිනේ. මම වසර 28ක් තිස්සේ ගුරුවරයෙක් වෙලා ඉන්නවා. I have been a teacher for 28 years. I have been a teacher for 28 years. I have been a teacher for 28 years. හැම පැත්තම ඉගෙන ගන්න. එතකොටයි ඔයා වැඩෙක් වෙන්නේ. එක කොටසක් ඉගෙනගෙන අනිත් කොටස බැරි වුණොත් ඔය වැඩෙක් නෙවෙයි. ඒක නිසා දෙන දේ හරියට ගන්න. මම එකක් ඉගෙනුවම ඔයා 10ක් හදන්න. මම 10ක් ඉගෙනුවම ඔයා 100ක් හදන්න. එතකොටයි ආට කොට යන්න පුළුවන්. හරිනේ? හරි. මම හෙඩ් බීන් වලට යන්න කලින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට උත්තර දෙන්න. මම දැන් has been have been ගැන ගොඩක් දේවල් කතා කරා. මට තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මෙහෙම ලිව්වොත් හරිද වැරදිද කියන එක. අපි මුලින්ම අද දවසේ ඉගෙන ගත්තා. මම මාතර ගිහිල්ලා තියෙනවා. ඔක ඉංග්‍රීසි වලින් කියපු හැටි මතක් කරගන්න. I have been to මාතර. මම මාතර ගිහිල්ලා තියෙනවා කියලා කිව්වේ I have been to මාතර. මම මාතර ගිහිල්ලා තියෙනවා කිව්වේ I have been to මාතර. කවදාවත් කිසිම දවසක මෙන්න මෙහෙම ඒවා මේ જાතිය වාක්‍යයත් එක්ක යොදන්න බෑ. That is completely wrong. සම්පූර්ණයෙන්ම වැරදි. කවදාවත් කියන්න එපා I have been to මාතර last year. I have been to මාතර last month. I have been to මාතර last Tuesday. I have been to මාතර in 2020. එහෙමනම් ඔයා කියන්න ඕන මම ගිය අවුරුද්දේ මාතර ගියා. I went to මාතර. I went to මාතර last year. 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 මේ ඕන එකක් එක කියන්න පුළුවන්. I went to මාතර last month. I went to මාතර last Tuesday. I went to මාතර in 2020. මම 2020 දී මාතර ගියා. Understood? Here's the last topic. මෙන්න එහෙනම් අන්තිම මාතෘකාව had been. Had been. Had been. සාමාන්‍යයෙන් had been තනියෙන් යොදන්නේ නැහැ. ඒ මොකද්ද? ඒ කිව්වේ මේකයි. මේ had been වලට ඉස්සෙල්ලම මතක තියාගන්න singular plural form එකක් නැහැ. දැන් ඔයාලට මතක ඇති have been යෙදුවේ I have been, you have been, they have been, we have been, boys have been, girls have been නේ. has been යෙදුවේ he has been, she has been, it has been, Sunil has been එහෙමනේ. had been වලට singular plural form එකක් නැහැ. ඕන කෙනෙක් එක යොදන්න පුළුවන්. I had been, he had been, she had been, it had been, they had been, we had been, Sunil had been, Nimal had been, mother had been. We can use had been with any singular or plural noun. අපිට ඕනම ඒකවචන හෝ බහුවචන නාමයක් or pronoun සර්වනාමයක් එක යොදන්න පුළුවන්. ඒක තමයි had been සමග ඔයා ඉස්සෙල්ලම දැනගන්න ඕන. had been කියනක sentences වල යොදන්නේ had been කියනක sentences වල යොදන්නේ මෙන්න මෙහෙමයි. සාමාන්‍ය advanced කොටස් තියෙන මේ එදිනදා භාවිතයටනේ අපි මුලින් ඉගෙන ගන්නේ. මේක past අතීතය, මේක present වර්තමානය, මේක future අනාගතය. past අතීතය, present වර්තමානය, future අනාගතය. මම 1980 දී තමයි
මම ඉගෙන ගන්න ඉස්කෝලේට ඇතුළත් වුණේ. මම ඉස්කෝලෙන් අයින් වුණේ 1993 දී. මම 1980 දී මම ඉගෙන ගත්ත පාසලට ඇතුළත් වුණා. මම ඒ පාසලෙන් අස් වුණා 1993 දී. එතකොට මම 1980 සිට 1993 දක්වා මගේ පාසලේ ඉගෙන ගත්තා. මම අස් වෙනකොට ඊට පස්සේ 1993 දී මම අස් වුණා. 1980 ඉඳන් 1993 දක්වා මම ඉගෙන ගත්ත පාසලක ඊට පස්සේ 1993 දී මම ඉස්කෝලෙන් අස් වුණා. එතකොට මම 1993 පාසලෙන් අස් වෙනකොට වසර 13ක් තිස්සේ පාසලේ ඉගෙන ගනිමින් හිටියා. මම 1993 පාසලෙන් අස් වෙනකොට වසර 13ක් තිස්සේ ඒ පාසලේ ඉගෙන ගනිමින් හිටියා. හැබැයි දැන් මම ඉගෙන ගන්නේ නෑ ඒ පාසලේ. මම ගාල්ල රිච්මන්ඩ් එකේ 1980 සිට 1993 දක්වා ඉගෙන ගත්තා. හැබැයි මේ මම අතීත සිදුවීම ගැන මතක් කරන්නේ 2021 දී. මම දැන් ඉගෙන ගන්නෑ. හැබැයි මං වසර 13ක් තිස්සේ ඉගෙන ගනිමින් හිටියා. ඉස්කෝලෙන් අස් වෙනකොට වසර 13ක් තිස්සේ ඉගෙන ගනිමින් හිටියා. ඔක මට ඉංග්‍රීසි වලට හරවන්න ඕන. මෙන්න මේ සිදුවීමට මං කියනවා continuous action එකක් කියලා. continuous action එකක් කියන්නේ නොකඩවා සිදුවෙමින් පැවති ක්‍රියාවක්. මම මෙන්න මේකට කියනවා single finished action නැත්නම් single completed action කියලා. අවසන් වූ තනි ක්‍රියාවක්. සම්පූර්ණ වෙච්ච තනි ක්‍රියාවක්. මට දැන් ඉංග්‍රීසි වලින් කියන්න ඕන. මම ඉස්කෝලෙන් අස් වෙනකොට වසර 13ක් තිස්සේ ඉගෙන ගනිමින් සිටියේ. I had been studying for 13 years. I had been studying for 13 years when I left school. බලන්න මේක continuous action එකක්. මේ ing තියෙනවා නම් ඒක continuous. නොකඩවා සිදුවෙමින් පැවති ක්‍රියාවක්. left කියන්නේ අස් වුණා. මේක සිද්ධ වෙච්ච ක්‍රියාවක්. නොකඩවා සිදු ක්‍රියාවක් සමග අතීතයේ සිදුවීම සිද්ධ වෙලා ඉවරයි. මං අස් වුණ එකත් මේ වෙනකොට සිද්ධ වෙලා ඉවරයි. මම වසර 13ක් තිස්සේ ඉගෙන ගනිමින් හිටිය එකත් මේ වෙනකොට සිද්ධ වෙලා ඉවරයි. මේ දෙකම අයිති past අතීතයට. හැබැයි මේක එකක් කාලාන්තරයක් තිස්සේ සිදු වෙමින් පැවතුන ක්‍රියාවක්. අනිත් එක අතීතයේ සිදු තනි ක්‍රියාවක්. හරිනේ? I had been studying for 13 years when I left school. මම ඉස්කෝලෙන් අස් වෙනකොට වසර 13ක් තිස්සේ ඉගෙන ගනිමින් සිටියා. මෙන්න මේ වගේ වාක්‍යයක් වා හිතන්නකෝ ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කියලා. වහින්න පටන් ගන්නකොට අපි සමහරලාට සෙල්ලම් කර ඉන්න වෙලාවේ වහිනවා. වහින්න පටන් ගන්නකොට අපි පැය දෙකක් තිස්සේ සෙල්ලම් කර හිටියේ. වහින්න පටන් ගන්නකොට අපි පැය දෙකක් තිස්සේ සෙල්ලම් කර හිටියේ. We had been playing for 2 hours. We had been playing for 2 hours. විට කොට කියලා කියන්නේ when it started to rain. වහින්න පටන් ගන්නකොට ඔය කොට කියන එක ගන්න මේ when වලින් කොට විතහම වහින්න පටන් ගන්නකොට අපි පැය දෙකක් තිස්සේ සෙල්ලම් කර හිටියේ. මේක
continuous action එකක්. අතීතයේ නොකඩවා සිදුවෙමින් පැවති ක්‍රියාවක්. වර්තමානයට අයිති නෑ. මේක අතීතයේ සම්පූර්ණ වූ ක්‍රියාවක්. හරිනේ? ඕනනම් අගමුල මාරු කරන්න පුළුවන්. When I left school, I had been studying for 13 years. When it started to rain, we had been playing for 2 hours. හැබැයි මේ අගමුල මාරු කරොත් පළවෙනි කොටසේ අවසානයට පස්සේ කමා එකක් එන්න ඕන. ඊට පස්සේ තමයි ලියන්න ඕන. මම තව වාක්‍ය දෙක තුනක් ලියලා පෙන්නන්නම්. කරපු ටික මතක් කරගන්නකො ඉස්සෙල්ලා අද දවසේ අපි ඉගෙන ගත්තා has been, have been සහ had been ගැන. මේ had been වල තව ධාරානිපාත කොටසක් තියෙනවා passive voice වල. මට හිතෙනවා දැම්ම එක කියලා දුන්නොත් තේරුම් ගන්න අමාරු වෙයි කියලා. මම ඒක වෙනම කොටසක් විදිහට උගන්වන්නම්. has been, have been, had been තුනේම තියෙනවා passive form එකක්. කර්මකාරක. නමුත් කර්මකාරකය කියන්නේ මොකක්ද කියලා දන්නවත් නැතුව මම කර්මකාරකයක් උගන්වන්න එකේ තේරුමක් නැහැ කියලා මට හිතෙනවා. ඒක නිසා මම ඒ ගැඹුරු අවස්ථාවට යන්නේ. මම බෝඩ් එකේ වාක්‍ය ටිකක් ලියන්නම් අද උගන්වපු ටික සමරයිස් කරලා සාරාංශගත කරලා පැහැදිලිද තේරෙනවද බලන්නකෝ. I have been to Kandy several times. We have never been to Kandy. Have you ever been to Kandy? She has been to Canada twice. She has never been to Canada. Has she ever been to Canada? උගන්නපු ටික හොඳට පුළුවන්ද මෙහෙම ලිව්වහම මේකෙන් අදහස් කරන්නේ මේකයි කියලා තේරුම් වෙනවා නම් තේරුම් ගන්න ලෙස් වෙයි. 1 minute can be given. I have been to Kandy, several times. I have been to Kandy several times. මම කිහිප වතාවක් නුවර ගිහිල්ලා තියෙනවා. I have been to Kandy several times. මම කිහිප වතාවක් නුවර ගිහිල්ලා තියෙනවා. We have never been to Kandy. අපි කවදාවත් නුවර ගිහිල්ලා නැහැ. We have never been to Kandy. අපි කවදාවත් නුවර ගිහිල්ලා නැහැ. Have you ever been to Kandy? ඔය කවදා හරි නුවර ගිහිල්ලා තියද? Have you ever been to Kandy? කවදා හරි නුවර ගිහිල්ලා තියද? She has been to Canada twice. ඒ දෙපාරක් කැනඩාවේ ගිහිල්ලා තියෙනවා. She has never been to Canada. ඒ කවදාවත් කැනඩාවේ ගිහිල්ලා නැහැ. Has she ever been to Canada? ඒ කවදා හරි කැනඩාවේ ගිහිල්ලා තියද? Has she ever been to Canada? ඒ කවදා හරි කැනඩාවේ ගිහිල්ලා තියද? දැන් මේ જાතියේ ඕනම වාක්‍යයක් කියන්න පුළුවන් නම්
ඔයා මේ ටිකෙන් ගොඩ. අමතක කරන්න එපා. එක සැරයක් නම් once, දෙසරයක් නම් twice, තුන් සැරයක් නම් thrice. ඊට වැඩි සෑම වාරයක්ම times. 4 times, 10 times, 100 times like that. ලංකාවේ හලාවතට කියනවා චෙලෝ කියලා. ඊට පස්සේ බැටික්ලෝ කියනවා මඩ කලපුව. ඔය වගේ ලංකාවේ ඇතැම් නගරවලට ස්ලේව් අයිලන්ඩ් කොම්පඤ්ඤවේදිය බොහොම ළඟදී ඔයාලට ඒ ලංකාවේ විවිධ ප්‍රදේශවලට ඉංග්‍රීසියෙන් කියන විශේෂිත නම් එක්ක හමු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම දැම්ම මේවට දාන්න ගියේ නෑ. ඒ නම් ටික හුරු කළා. අපි එදාටත් මෙන් 3-4ක් හුරු වෙමු. මදි නම් 10ක් 15ක් හුරු වෙමු. හරිනේ? හරි. එතකොට දැන් තමන් කොහෙට හරි ගිහිල්ලා තියෙනවා කියන්න දන්නවා. කවුරු හරි කෙනෙක්ගෙන් කොහේ හරි ගිහිල්ලා තියෙනවද කියලා අහන්න දන්නවා. කවුරු හරි කෙනෙක් කොහෙට හරි ගිහිල්ලා නැහැ කියන්න දන්නවා. ඊළඟට has been, have been පාවිච්චි කරපුව අපි දෙවැනි අවස්ථාව මතක් කරගමු. අතීතයේ යම් මොහොතක ආරම්භ වෙච්ච ක්‍රියාවක්. අතීතයේ යම් මොහොතක ආරම්භ වූ ක්‍රියාවක්. අතීතයේ යම් මොහොතක ආරම්භ වූ ක්‍රියාවක්. වර්තමාන මොහොත දක්වාත් ඉන් ඉදිරියටත්. අතීතයේ යම් මොහොතක ආරම්භ වූ ක්‍රියාවක්. වර්තමාන මොහොත දක්වාත් ඉන් ඉදිරියටත්. තාම නැවතිලා නැහැ. අපි දන්නේ කොයි වෙලාවෙ නවතින්ද කියලා. හැබැයි තාම නැවතිලා නැහැ. අතීතයේ යම් මොහොතක ආරම්භ වූ ක්‍රියාවක් වර්තමාන මොහොත දක්වාත් ඉන් ඉදිරියටත් සිදු වෙමින් පවතින බව කියන්න has been, have been සමග ing සහිත ක්‍රියාව යොදනවා. හරියට මේ වගේ. අපි පස්වරු 7 සිට ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. We have been learning English. We have been learning English since 7 p.m. Since 7 p.m. සිට we have been learning English. We have been learning English. We have been learning English since 7 p.m. අපි පැය දෙකක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. අපි පැය ගාන නැතුව ගමුකෝ විනාඩි ගානක්. මොකද පැය ගානේ මම දුන්නනේ. අපි විනාඩි 45ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. අපි විනාඩි 45ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. We have been learning English. We have been learning English. තිස්සේ duration තිස්සේ starting point, starting time since 4:45 minutes. 4:45 minutes. We have been learning English. We have been learning English for 45 minutes. ඊළඟට ඉගෙනනවා කවුරු හරි කෙනෙක් කොහේ හරි ඉන්නවා හැබැයි කරන වැඩක් නැහැ. මම විනාඩි 10ක් තිස්සේ වැඩ කර ඉන්නවා කාමරේ. I have been working. I have been working. I have been working in the room. I have been working in the room for 10 minutes. මම විනාඩි 10ක් තිස්සේ කාමරේ වැඩ කර ඉන්නවා. I have been working in the room for 10 minutes. කරන වැඩක් නැහැ. මම විනාඩි 10ක් තිස්සේ කාමරේ ඉන්නවා. I have been කරන ක්‍රියාවක් නැහැ. In the room, I have been in the room for 10 minutes. I have been in the room for 10 minutes. මම විනාඩි 10ක් තිස්සේ කාමරේ ඉන්නවා. ඊට පස්සේ තවත් කොටසක් ඉගෙන ගත්තා. ඔහු ABC සමාගමේ ලිපිකරුවෙක් වශයෙන් සේවය කරනවා වසර 10ක් තිස්සේ. He has been a clerk at ABC company. He has been a clerk at ABC company for 10 years. For 10 years. ඔහු 2010 ඉඳන් ABC සමාගමේ ලිපිකරුවෙක් වශයෙන් ඉන්නවා. He has been a clerk at ABC company
since 2010. Since 2010. On has been, have been සමග ඉගෙන ගත්ත ටික. And the final part was අවසාන කොටස උනේ had been. මම කිව්වා සාමාන්‍යයෙන් had been කියනක තනියෙන් යොදන්නේ නැහැ. යොදන්නේ continuous action එකක් එක්කයි single completed නැත්නම් single finished action එකක් එක්කයි. සිද්ධ වෙච්ච එකක් සහ සිද්ධ වෙමින් පැවති ක්‍රියාවන් දෙකක් විදියටයි මේක සාමාන්‍යයෙන් වාක්‍යවල යොදන්නේ. මෙන්න මේ වාක්‍ය ඉස්සෙල්ලා හදලා ඊට පස්සේ ටිකක් බරපතල එකක් හදලා අපි පාඩමෙන් සමුගමු. මම රස්සාව අතාරිනකොට සමහර රස්සාව අතාරිනවනේ. දාලා යනවනේ. ඉවත් වෙනවනේ. මම රස්සාව අතාරිනකොට නැත්නම් රස්සාවෙන් ඉවත් වෙනකොට මම රස්සාව අතාරිනකොට මම රස්සාවෙන් ඉවත් වෙනකොට වසර 10ක් තිස්සේ ගුරුවරයෙක් විදියට වැඩ කරා. මම රස්සාවෙන් අස් වෙනකොට වසර 10ක් තිස්සේ ගුරුවරයෙක් විදියට වැඩ කරා. I had been a teacher. මේකේ ing form එකක් නැහැ මම ඒක දාලත් පෙන්නන්නම්. I had been එක දාලා පෙන්නන්නම්කෝ. I had been working. I had been working as a teacher. I had been working as a teacher. I had been working as a teacher at අපි හිතමුකෝ Richmond College කියලා. At Richmond College මම Richmond විද්‍යාලයේ ගුරුවරයෙක් විදියට සේවය කරමින් සිටියා. I had been working as a teacher at Richmond College for 14 years when I රස්සාවකින් අස් වුණාට මෙන්න ලස්සන වචනයක්. quit ඉවත් වුණා. අයින් වෙලා ගියා. quit my job. පැහැදිලිව දැක ගන්න කාලාන්තරයක් තිස්සේ සිදුවෙමින් පැවති ක්‍රියාවක් සිදුවී අවසන් වූ ක්‍රියාවක්. කාලාන්තරයක් තිස්සේ සිදුවෙමින් පැවති ක්‍රියාවක් සිදුවී අවසන් වූ ක්‍රියාවක්. quit ඉවත් වුණා. I had been working as a teacher at Richmond College for 14 years when I quit my job. මම මගේ රස්සාවෙන් අයින් වෙනකොට මේක වෙලා ඉවරයි. completed action. single completed action. single finished action. මම රස්සාවෙන් අයින් වෙනකොට මම වසර 10ක් වසර 14ක් තිස්සේ රිච්මන්ඩ් විද්‍යාලයේ ගුරුවරයෙක් විදියට සේවය කර හිටියා. I had been working as a teacher at Richmond College for 14 years when I quit my job. වැඩ කර හිටිය කතාවක් නෑ. මම මගේ රස්සාවෙන් අස් වෙනකොට ගුරුවරයෙක් වශයෙන් වසර 14ක් තිස්සේ හිටියා. එතකොට ing එක නැති වෙනවා. I had been a teacher. I had been a teacher at Richmond College. I had been a teacher at Richmond College. I had been a teacher at Richmond College for 14 years. For 14 years when I quit my job. මෙතන ගුරුවරයෙක් විදියට හිටියා කියන එකයි. කාලාන්තරයක් තිස්සේ ගුරුවරයෙක් විදියට හිටියා. රස්සාවෙන් අස් වුණා. රස්සාවෙන් අස් වුණා. ing form එක දාන්නේ කරපු ක්‍රියාවක් තියෙනවා නම්. last two sentences මන් දෙන අන්තිම වාක්‍ය දෙකයි ඊළඟට දෙන්න. මං අර මුලින්ම කිව්ව වාක්‍ය තමයි අවසානයේදී දෙන්නේ. මතකද? වහිනකොට අපි පැය දෙකක් තිස්සේ සෙල්ලම් කර හිටියා කියන්නේ. මම දැන් සෙල්ලම් කර කතාවක් නෑ. වහිනකොට අපි පැය දෙකක් තිස්සේ නැත්නම් වහිනකොට අපි පැය 3ක් තිස්සේ වැඩ කර හිටියා. We had been working for 3 hours
when it started to rain කියන්නත් පුළුවන්. එතකොට තේරෙම වහින්න පටන් ගන්නකොට. වහිනකොට නම් when it rained. හොඳේ මම දෙකම ලියන්නම්. when it started to rain කියන්නේ වහින්න පටන් ගන්නකොට. මේක තමයි සිද්ධ වෙච්ච එක. මේක තමයි සිද්ධ වෙමින් තිබුණේ. We had been working for 3 hours when it started to rain. වහින්න පටන් ගන්නකොට කොට කියන එක ගන්න when වලින් we had been working for 3 hours when it started to rain. වහින්න පටන් ගන්නකොට අපි පැය 3ක් තිස්සේ වැඩ කර කර හිටියා. අගමුල මාරු කරොත් when it started to rain, 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 comma, we had been working for 3 hours. Working for 3 hours. When it started to rain, we had been working for 3 hours. වහින්න පටන් ගන්නකොට අපි පැය 3ක් තිස්සේ වැඩ කර කර හිටියා. අවශ්‍ය නම් මේ when it started to rain ඕනේ වහිනකොට අපි පැය 3ක් තිස්සේ වැඩ කර කර හිටියා. when it rained, we had been working for 3 hours. වැස්ස කියනක වෙනුවටයි it දැම්මේ. ඉදිරියේදී it යොදන අවස්ථා ටික වෙන වෙනම කියලා දෙන්නම්. දැනට වැස්ස කියන එක. දැන් මම ගියා නම් I went නේ. ඔහු ආව නම් he came නේ. ඒ වගේ වහින්න පටන් ගත්ත කියන්නේ it rained. මේක යොදන විශේෂ අවස්ථාවක් ඉදිරියේදී කියලා දෙන්නම්. හරි. එහෙනම් කරපු ටික මං ආයෙ මතක් කරන්න යන්නේ. මං 3-4 පාරකටත් වඩා දැන් මතක් කරා. මට තව පුංචි වාක්‍යයක් තියෙනවා ඔයාලට කියලා ඉංග්‍රීසි වලට හරව ගන්න. මේ තාක් කරපු පාඩම් වලින් මේ තාක් කරපු කියන්නේ අද දවසේ කරපු පාඩමෙන් මෙන්න මේ වාක්‍ය විතරක් මම දැන් සිංහලෙන් කියලා විනාඩියක් දෙකක් ඉන්නම් ඉංග්‍රීසි වලට හරවලා බලන්න ඔයාලට පුළුවන්ද කියලා. ඒකත් කරගන්න පුළුවන් වුණොත් ඔයාද පාඩම හරියටම ගත්තා වෙනවා. simple sentence. මෙන්න බොහොම සරල වාක්‍යයක් මම දෙන්න. එයාලා එනකොට අපි පැය 4ක් තිස්සේ ටීවී බල හිටියා. එයාලා ඇවිල්ලත් ඉවරයි අපි පැය 4ක් තිස්සේ ටීවී බලලත් ඉවරයි. එකක් කාලාන්තරයක් තිස්සේ සිදු වෙමින් තිබුණා. අනිත් එක සිද්ධ වුණා. එයාලා ආවා. ඒක තමයි single completed single finished action එක. අනිත් එක පැය 4ක් තිස්සේ සෙල්ලම් කර කර හිටියා. එයාලා එනකොට අපි පැය 4ක් තිස්සේ සෙල්ලම් කර කර හිටියා. විනාඩියක් දෙකක් දෙන්නම් ඉක්මනට ඔක හදන්නකො ලියලා හරි. එයාලා එනකොට අපි පැය 4ක් තිස්සේ සෙල්ලම් කර කර හිටියා. we had been දැන් තමන් හදපු සහ හිතේ තියෙන වාක්‍ය මේක නම් ඔයා හරියටම හරි පාඩම හරියටම ගත්තා. we had been playing for 4 hours when they ආවා. came come දාන්න බෑ. ඇවිල් ඉවරයි. සිද්ධ වෙලා ඉවරයි. මේක තමයි completed action එක. මේක තමයි completed action එක. මේක තමයි continuous action එක. we had been playing for 4 hours. අපි පැය 4ක් තිස්සේ සෙල්ලම් කර කර හිටියා. when they came අගමුල මාරු කරලත් ලිව්වා ඉවරයි. when they came we had been playing for 4 hours. That's all. You have to write more and more sentences to create your own ones. ඔයාට ලියන්න වෙනවා තව තවත් වාක්‍ය ඔයාගේ මේවා නිර්මාණය කරන්න. හරිනේ? Don't limit only for my lessons. මගේ පාඩම් වලට විතරක් සීමා වෙන්න එපා. සීමා කරන්න එපා.
create your own sentences more and more. ඔයාගේම වාක්‍ය තව තවත් නිර්මාණය කරන්න. It doesn't matter. අවුලක් නැහැ. There may be mistakes. වැරදි වේවි. Without mistake, man won't be able to become perfect. මිනිසාට සම්පූර්ණ වෙන්න වෙන එකක් නැහැ කවදාවත්. අඩුපාඩු නැත්නම්. ඔයාලා පොඩි කාලේ දැන් දඩදඬු වෙලා හිටියට ඇඟපත සද්දන්ත උනාට දන ගාලා බඩ ගාලා පෙනුම් දාලා කක් හදාගෙන චූදාගෙන තමයි අපි පොඩි කාලේ හිටියේ. දැන් පොඩි උන්ට අපි hina වුණාට අපි එකපාරට නැගිටින්නේ නැහනේ නේ. ඔළුව වද්දගෙන ඔළුව පලාගෙන අතපය තුවාල කරගෙන තමයි නැගිට්ටේ. step by step හැම එකක්ම පියවරෙන් පියවර කළ යුතුයි. like a spring, the beginning of all things are small. හරියට මොකද්ද අපි කියන්නේ දිය උල්පතක් වගේ හැම දෙයකම ආරම්භය පොඩි. ඒක නිසා පොඩිම තැනින් පටන් ගන්න ලොකුම තැනට යන්න පුළුවන්. මම දෙන ඒවට සීමා වෙලා කවදාවත් ගොඩ යන්න බෑ. මගේ වීඩියෝ එක බලන්නේ 10ද 15ද 1ද 2ද. එයා හරියට වැඩි දැම්මොත් සමාජයේ අඩුවක්ව පිරුණු නොදන්නාව තිබුණු ඉංග්‍රීසි ටික එයා හරි දැනගත්තා වෙනවා. නැත්තම් එයාත් නොදන්න කුලයට අයිති, නොදන්නම ගොන්නට අයිති තවත් පුද්ගලයෙක් වේ. Stay safe. ආරක්ෂිතව ප්‍රවේශමෙන් ඉන්න.